අපි අවසාන වශයෙන් සාකච්ඡා කරේ චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය ගැන. හැබැයි ඔබට මතක ඇති අපි ඊට පෙර අපි කතා කළා බැංකුවක කාර්ය සාධනය ගැන. මේ කාරණා දෙකම එකිනෙකට සම්බන්ධ හින්දා තමයි අපි නිෂ්කාශන ගැන ඒ සමගම කතා කරේ. නිෂ්කාශනයේදී අපි දැනගත්තා බැංකුවක තැන්පතු ප්‍රමාණය කොහොමද දවසින් දවස වෙනස් වෙන්නේ මේ නිෂ්කාශනයත් එක්ක කියලා. හැම දිනයකදීම බැංකුවකට ඕනම බැංකුවක් සහ ඒ ශාඛාවක් ගත්තම එම ශාඛාවට හෝ බැංකුවට ඕනෑම දිනයකදී චෙක්පත් තැන්පත් වෙනවා. ඒ තැන්පත් වෙන චෙක්පත් ප්‍රමාණයට සාපේක්ෂව එම බැංකුවේ තැන්පතු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි හැම බැංකුවකටම චෙක්පත් ගෙවීම සඳහා ඉදිරිපත් වෙනවා. ඒ ගෙවීම සඳහා ඉදිරිපත් වුණාම වෙන්නේ එම බැංකුවේ තැන්පතු ප්‍රමාණය ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. එතකොට තැන්පතු ප්‍රමාණයේ අවසාන අගය තීරණය වෙන්නේ මේ චෙක්පත් තැන්පතු සහ චෙක්පතු ගෙවීම සමග. ඉතින් ඒ නිසා තමයි අපි ඒ ගැන වැඩිපුර කතා කළේ. දැන් අපි බැංකුවක කාර්ය සාධනය කියලා අදහස් කරන්නේ බැංකුවක් කරන්නේ කුමක්ද? විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකුවක්. වාණිජ්‍ය බැංකුවක් තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් තැන්පතු එකතු කරලා ණය ප්‍රදානය කරනවා. ඒක තමයි සාමාන්‍ය වාණිජ්‍ය බැංකුව කරන්නේ ප්‍රධාන දේ, ප්‍රධාන අරමුණ. දැන් මේ ක්‍රියාවලිය නිසා තමයි අපි කිව්වේ අර මූල්‍ය අතරමැදිකරණය කියන එක ඇති වෙන්නේ කියලා. මූල්‍ය අතරමැදිකරණය. ඒතකොට මේ මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලියේ ප්‍රධාන සාධක දෙක තමයි තැන්පතු බාර ගැනීම සහ ණය ප්‍රදානය කිරීම. තැන්පතු බාර ගැනීම සහ ණය ප්‍රදානය කිරීම කියන එක යටතේ තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. එතකොට බැංකුවක තියෙන වත්කම් සහ වගකීම්. බැංකුවක වත්කම් කියලා අපි අදහස් කරන්නේ බැංකුව ගනුදෙනුකරුවන්ට දුන්න ණය මුදල්, බැංකුව කරපු ආයෝජන. ඔය තමයි වත්කම් පැත්තේ තියෙන්නේ. වගකීම් පැත්තේ තියෙන්නේ බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සහ බැංකුව විසින් ලබාගත් ණය මුදල්. ඔක තමයි වගකීම් පැත්තේ තියෙන්නේ. ඒ වගේම අපි සලකනවා බැංකුවේ ප්‍රාග්ධනයත් ඒ පැත්තෙම තියෙනවා කියලා. එතකොට බැංකුවක කාර්ය සාධනය දිහා බලද්දී අපි බැංකුවක ආදායම ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම වියදම ගැන සැලකිලිමත් වෙනවා. දැන් මේ ආදායම සහ වියදම ගැන සැලකුවම අපිට දැනගන්න පුළුවන් බැංකුවට ප්‍රධාන වශයෙන් ආදායම් ලැබෙන්නේ පොලී හැටියට. ණය වලට ලැබෙන පොලිය තමයි පළවෙනි එකතරා ආදායමක්. අපි කියනකට පොලී ආදායමක් කියලා. ඒ වගේම පොලී නොවන ආදායමුත් බැංකුවට ලැබෙන වෙලාවල් තියෙනවා. යම් කොමිස් මුදල් ලබා ගන්නවා. ඒ වගේ ආදි වශයෙන් අපිට පොලී නොවන ආදායමුත් ලැබෙනවා. වියදම් පැත්තෙන් බැලුවමත් එහෙමයි. පොලී වියදම තමයි අපි තැන්පතු කරුවන්ට ගෙවන පොලියට ගෙවන වියදම. ඒ වගේම පොලී නොවන වියදම් තියෙනවා. දැන් අද අපි පාඩම ගැන කතා කරනවා නම් අපි මෙතන ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මේ කාර්ය සාධනය කියන එක. මෙන්න මේක තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාර්ය සාධන විශ්ලේෂණය කියන එක අපි යම් කිසි ප්‍රමාණයකට සාකච්ඡා කළා. අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ වාණිජ්‍ය බැංකුව කාර්ය සාධන විශ්ලේෂණය කියන එක සාකච්ඡා කරන්න. අපි යම් කිසි දුරකට මේක සාකච්ඡා කළා. මම හිතනවා අපි ලාභදායීත්වය සහ මූල්‍ය කාර්යක්ෂමතාවය කියන ඒ හරිය දක්වා අපි සාකච්ඡා කළා. අපි එතන ඉඳන් තමයි අද පටන් ගන්නෙ. මෙන්න මේක. මෙතනින් තමයි අපි අවසාන වශයෙන් නැවැත්තුවේ. මෙතනින් නවත්තලා තමයි අපි නිෂ්කාශනය ගැන කතා කළේ. මොකද නිෂ්කාශනය ගැන කතා කරන්න සිද්ධ වුණේ අපිට මේ ලාභදායීත්වය හා මූල්‍ය කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී අපිට ඒ ගැන කතා නොකර බැරි හින්දා. දැන් නැවත වරක් අපි බලමු මේ ලාභදායීත්වය සහ මූල්‍ය කාර්යක්ෂමතාවය සම්බන්ධ අනුපාත මොනවද කියලා. එතකොට මේ ඇත්තටම කියනවා නම් බැංකුවක් අපි ගත්තම බැංකුවක කාර්ය සාධනයේ මයින ඉතාමත්ම ප්‍රධාන මාතෘකාවක්. එහෙම නැත්නම් ඉතාමත්ම ප්‍රධාන සාධකයක් තමයි ලාභදායීත්වය, ඒ වගේ මූල්‍ය කාර්යක්ෂමතාවය. එතකොට මෙන්න මේ ලාභදායීත්වය
සහ මූල්‍ය කාර්යක්ෂමතාවය කියන ඉතා වැදගත් සාධකය මනින්න තියෙන දර්ශක තමයි අපි මේ මෙතන පෙන්නලා තියෙන්නේ. දැන් පළවෙනි දර්ශකය තමයි වත්කම් මත ඉපැයු. වත්කම් මත ඉපැයු. දැන් අපි දන්නවා ඕනම බැංකුවකට තමන්ගේ වත්කම් කියලා තියෙනවා. මුළු වත්කම් කියලා කියන්නේ. මොනවද වත්කම් කියන්නේ බැංකුවක විශේෂයෙන්ම ගනුදෙනු කරන ලබලා දීලා තියෙන ණය මුදල් සහ බැංකුව කරන ලද ආයෝජන. ඔය ටික එකතුව තමයි බැංකුවක සාමාන්‍ය වත්කම් බවට අපි කියන්නේ. අපි ඒ විශේෂයෙන්ම මෙතන අපි කතා කරන්නේ මූල්‍ය වත්කම් ගැන. මූල්‍ය වත්කම් ගැන. මූල්‍ය වත්කම්. හැබැයි ඔබ යම් කිසි වෙලාවකදී ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි. ගොඩනැගිලි එතකොට බඩු එතකොට උපකරණ පරිගණක ඔය ආදි වශයෙන් තියෙන වෙනත් වත්කම් බැංකුවක තියෙන. ඒවත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි වාණිජ බැංකුවක් ගැන සැලකුවොත් වාණිජ බැංකුවක තියෙන මූල්‍ය වත්කම් ප්‍රමාණය තමයි ඉතාමත්ම වැඩි. අපි මුළු වත්කම් වලින් ගත්තොත් වාණිජ බැංකුවේ තියෙන මූල්‍ය වත්කම් ප්‍රමාණය 99.5ක් විතර. 0.5ක විතර අනිත් වත්කම්. ඒ කියන්නේ ගොඩනැගිලි ඉදම් ඔය වගේ දේවල් ගත්තොත් 0.5ක් විතර තමයි තියෙන්නේ. ඒ නිසා අපි සලකනවා බැංකුවක් ගැන අපි කතා කරද්දී අපි හුඟක් වෙලාවට මූල්‍ය වත්කම් කියන සංකල්පයෙන් තමයි වත්කම් ගැන කතා කරන්නේ. ඒතර වත්කම් මත ඉපැයුම් කියලා අපි අදහස් කරන්නේ බැංකුව ලාභය ගත්තම ඒ ලාභයේ බදු ගෙවුවට පස්සේ ඉතුරු වෙන ලාභය වත්කම් වලින් අනුපාතයට තමයි අපි කියන්නේ වත්කම් මත ඉපැයුම් අනුපාතය කියලා. වත්කම් මත ඉපැයුම් අනුපාතය. දැන් ඕක සාමාන්‍යයෙන් අපි මේ සිංහලෙන් ඕක ලියුවට හුඟක් මූල්‍ය ප්‍රකාශනවල ඕක සටහන් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපි ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන වචනය කියන්නම් return on assets. return on assets ඒක ROA කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ROA වත්කම් මත ඉපැයුම්. ඒක ඕක හොයන්නේ බදු පසු ලාභයේ බෙදීම වත්කම් වැඩි කිරීම 100. ඒකට අපි කියන්නේ ROA කියලා. return on assets. ඊළඟට බලමු අපි ප්‍රාග්ධනය මත ඉපැයුම්. ඒ දෙවෙනි දර්ශකය. දැන් හොඳයි පළවෙනි දර්ශකය තමයි වත්කම් මත ඉපැයුම්. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා return on assets කියලා. එහෙම නැත්නම් වත්කම් මත ඉපැයුම්. ඊළඟ එක ප්‍රාග්ධනය මත ඉපැයුම්. ප්‍රාග්ධනය මත ඉපැයුම් කියලා කියන්නේ බදුපසු ලාභයේ බෙදන්න ඕන ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ ඇත්තටම බැංකුවේ තමන්ට අයිති මුදල. තම ධනය. ප්‍රාග්ධනය කියන්නේ ඒකයි. ඒ කියන්නේ තැන්පතු මොනවාක්වත් නැති තැන්පතු නෙවෙයි කිසිම වත්කමක් සම්බන්ධ නැහැ ඒකට. ඒක ප්‍රාග්ධනය තමන්ගේම ප්‍රාග්ධනය. ඒතර ඒක බදුපසු ලාභයේ ප්‍රාග්ධනයෙන් බෙදුවම එන සාධකයක 100න් වැඩි කරාම එන සාධකයට කියනවා අපි ප්‍රාග්ධනය මත ඉපැයුම් කියලා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා return on equity කියලා. ඒකට අපි කියන්නේ ROE කියලා. ඒ කෙටි වචනෙන් අපි ඒක සඳහන් කරනවා. දැන් ඔන්න ඔය කාරණා දෙක හොඳට මතක තියාගන්න අපිට පුළුවන් වෙයි ඊළඟට මේ බැංකුවක කාර්ය සාධනයේ විශ්ලේෂණය කරන්න යද්දී අපි මොන විදිහටද මේක කරන්න කියලා හිතාගන්න. ඊළඟට තව සාධකයක් තියෙනවා සුද්ධ පොලි යාන්ත්‍රිකය කියලා. දැන් මොකක්ද මේ සුද්ධ පොලි යාන්ත්‍රිකය කියන්නේ? සුද්ධ පොලි යාන්ත්‍රිකය කියලා කියන්නේ අපි පැහැදිලිවම දන්නවා බැංකුවක තියෙන මූල්‍ය වත්කම් වලින් බැංකුවට පොලි ආදායමක් ලැබෙනවා. බැංකුවේ තියෙන මූල්‍ය වගකීම් වලට ගෙවුවම පොලි වියදමක් සිද්ධ වෙනවා. ඔය දෙක අතර වෙනසට අපි කියනවා සුද්ධ පොලි ආදායම කියලා. ආයෙත් අපි කතා කරොත් සුද්ධ පොලි ආදායම කියන්නේ කොහොමද? පොලි ආදායම අඩු කිරීම පොලි වියදම. ඒකෙන් අපි ලැබෙන උත්තරය තමයි සුද්ධ පොලි ආදායම. දැන් අපි මෙතන මේකේ දාලා තියෙන්නේ සුද්ධ පොලි යාන්ත්‍රිකය කියන එක. කොහොමද සුද්ධ පොලි යාන්ත්‍රිකය හොයාගන්නේ? සුද්ධ පොලි යාන්ත්‍රිකය හොයාගන්න සුද්ධ පොලි ආදායම අරගෙන ඒක බෙදන්න වෙනවා ඉපැයුම් වත්කම් වලින් එහෙම නැත්නම් වත්කම් වලින්. දැන් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ ඉපැයුම් වත්කම් කියන්නේ මොනවද කියලා. ඉපැයුම් වත්කම් කියලා කියන්නේ ඒ වත්කම් වලින් පොලියක් ජනනය වෙනවා නම් තමයි අපි ඒකට ඉපැයුම් වත්කමක් කියලා කියන්නේ. ඒතකොට ඇත්තටම සුද්ධ පොලි යාන්ත්‍රිකය හොයනකොට ඔක්කොම වත්කම් අරගෙන වත්කම් වලින් බෙදලා හරියන්නේ නැහැ. පොලියක් ලැබෙන වත්කම් වලින් තමයි බෙදන්න ඕනේ.
සුද්ධ පොලි ආදායම කියන එක. එතකොට තමයි අපිට ලැබෙන්නේ සුද්ධ පොලි යාන්ත්‍රිකය කියන එක. හොඳයි. දැන් අපි මෙතන කිව්වා ලාභදායීත්වය සම්බන්ධ දර්ශක 3ක්. එහෙම නැත්නම් අනුපාත 3ක්. අපි දැන් හතරවෙනි අනුපාතයට යනවා. ඒක තමයි පිරිවැය ආදායම් අනුපාතය. පිරිවැය කියන්නේ මොකද්ද? වැය පැත්ත. වියදම් පැත්ත. ආදායම් කියලා කියන ආදායම් පැත්ත. මෙතන මතක තියාගන්න පිරිවැය කියලා කිව්වම මෙතන පොලි පිරිවැය විතරක් නෙමෙයි අනිකුත් පිරිවැය. පොලි නොවන පිරිවැයත් මේ පිරිවැය කියන කොටට අයිති. ආදායම් කියලා කිව්වම පොලි ආදායම සහ අනිකුත් ආදායම් ඔක්කොම පොලි නොවන ආදායමත් ඒකට අයිති. ඒතකොට ඒ දෙකේ අනුපාතය තමයි පිරිවැය සහ ආදායම් අනුපාතය කියලා කියන්නේ. දැන් එතකොට අපිට පැහැදිලි අදහසක් තියෙනවා බැංකුවක ලාභදායීත්වය කොහොමද මනින්නේ කියලා. ඔන්න ඔය දර්ශක හතර තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බැංකුවක ලාභදායීත්වය මනින්න. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ඒකේ තියෙනවා වර්ධන අනුපාතය කියලා. දැන් වර්ධනය කියන්නේ මොකක්ද? වර්ධනය කියලා කියන්නේ දැන් අපි මේ අවුරුද්දේ අන්තිමට ගිය අවුරුද්දේ අන්තිමට යම්කිසි වත්කම් ප්‍රමාණයක් තිබුණා නම් බැංකුවට මේ අවුරුද්දේ අන්තිමට යම්කිසි වත්කම් ප්‍රමාණයක් තිබුණා නම් මේ අවුරුද්දේ අන්තිමට තිබිච්ච වත්කම් ප්‍රමාණය ඉස්සෙල්ලා අවුරුද්දේ තිබිච්ච වත්කම් ප්‍රමාණයට වඩා වැඩි වුණා නම් අපි කියනවා වර්ධනයක් කියලා. ධන වර්ධනයක්. ඒ නැත්නම් වර්ධනයක්. ඒ වගේම වත්කම් ගැන කල්පනා කරද්දී ගිය අවුරුද්දේ අන්තිමට තිබිච්ච වත්කම් ප්‍රමාණයට වඩා අඩු වත්කම් ප්‍රමාණයක් නම් මේ අවුරුද්දේ අන්තිමට තියෙන්නේ වත්කම් වල අඩුවීමක් සිදු වෙලා තියෙනවා. එhmenan මොකක්ද ඒක? වත්කම් අඩුවීමක්. වර්ධනය කියන එකේ ඍණ පැත්ත. වර්ධනයක් නෙමෙයි එතකොට අපි කියනවා ඍණ වර්ධනයක් කියලා ඍණ. ණය සම්බන්ධව අපිට ওই වැඩේ කරන්න පුළුවන්. බලන්න පුළුවන්. එහෙමනම් අපි දැනගන්න ඕන යම්කිසි අවස්ථාවකදී තිබිච්ච මුළු ණය ප්‍රමාණය කොච්චරද? ඊළඟ අවුරුද්දේ එම දිනයම ගත්තම එතනදී ණය වල ප්‍රමාණය කොච්චරද? මේ දෙක අතර වෙනස. ඒ කියන්නේ වැඩිවීමක් වෙනවා අපි කියන වර්ධනයක් කියලා. අඩුවීමක් නම් ඒක අඩුවීමක්. තැන්පත් වලටත් අපිට ඒක බලන්න පුළුවන්. ඒතකොට ඔය වගේ වර්ධන අනුපාත මැන බැලීම බැංකුව කාර්ය සාධනය මනින්න එක විදිහක්. තවත් විදිහක්. ඊළඟට ඉතා වැදගත් සාධකයක් තියෙනවා. ණය කලඹේ අවදානම. එහෙම නැත්නම් වත්කම් වල ගුණාත්මක භාවය කියලා අපි කියනවා. දැන් අපි කිව්වනේ බැංකුවක වත්කම් කියලා ප්‍රධාන වශයෙන්ම අපි අදහස් කරන්නේ බැංකුව ගනුදෙනුකරුවන්ට සහ වෙනත් ආයතන වලට දීලා තියෙන ණය මුදල්. ඒක තමයි ප්‍රධානම වත්කම බැංකුවක තියෙන්නේ. දැන් මේ වත්කම කියන්නේ මොනවද? ණය මුදල්. මේ ණය මුදල් හරියට වෙලාවට ගෙවනවා නම් වාරිකය සහ පොලිය හරි වෙලාවට ගෙවෙනවා නම් ඒ ණය මුදලට අපි කියනවා සක්‍රියයි කියලා. සක්‍රිය ණය මුදල්. එහෙම නැත්නම් ඒකේ ගුණාත්මක භාවය වැඩි. කලාතුරකින් තියෙනවා ණය මුදල්. ඒ ණය මුදල් වලට පොලිය සහ වාරිකය නිසි වෙලාවට ගෙවෙන්නේ නැහැ. එවැනි ණය වලට අපි කියනවා අක්‍රමික ණය කියලා. ඉංග්‍රීසියෙන් අපි කියනවා irregular loans කියලා. අක්‍රමික ණය. ඕක තමයි බැංකුවකට තියෙන විශාල ගැටලුව. මොකද බැංකු ණය මුදලක් ප්‍රදානය කරද්දී යම්කිසි අගයීමක් ගනුදෙනුකරු සම්බන්ධ අගයීමක් කළා තමයි ප්‍රදානය කරන්නේ. නමුත් යම් අවස්ථාවලදී මේ ගනුදෙනුකරුවෝ එක එක විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දැන් ඔබ කවුරුත් දන්නවා පහුගිය දවස්වල අපිට මේ කොරෝනා වෛරසයෙන් ඇතිවෙච්ච ආර්ථික අකර්මණතාවයක් ඇති වුණා. මේ අකර්මණතාවය තමයි මේ ණය මුදල් ලබාගත් අයට බලපාන්නේ. එහෙම බලපෑමක් ආවට පස්සේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යන්න බැරි වීම නිසා ණය මුදල් ගෙවන්න බැරි වෙනවා ආපහු. එතකොට මේ ණය මුදල් ගෙවන්න බැරි වුණා කියලා කියන එක ඔහුගේ විතරක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අන්තිමට. ණය මුදල් ගෙවන්න නැති වුණාම බැංකුවට මේ තියෙන බැංකුවේ තියෙන අක්‍රමික ණය ප්‍රමාණය වැඩි වෙනවා. බැංකුවේ අක්‍රමික ණය ප්‍රමාණය වැඩි වුණා කියන්නේ බැංකුවට තව නොයෙකුත් විදිහේ කරදර වලට මුහුණ දෙන්න වෙනවා. එක පැත්තක් තමයි මේ අක්‍රමික ණය වැඩි වෙනකොට වෙන දේ. අර අය වෙන්න ඕන පොලිය අය වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ?
බැංකුවේ පොලි ආදායම අඩු වෙනවා. බැංකුවේ පොලි ආදායම අඩු වුණාට පොලි වියදම අඩු වෙන්නේ නැහැනේ. ඒතකොට බැංකුවට අලාභයක් ඇති වෙන්න පුළුවන් මේක. ඒ වගේම සමහර ණය මුදල් තියෙනවා ගෙවෙන්නෙම නැහැ. වාරිකය ගෙවෙන්නෙත් නැහැ, පොලිය ගෙවෙන්නෙත් නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? මුදල් ප්‍රවාහ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. මුදල් නැතුව යනවා. ද්‍රවශීලතාවය නැතුව යනවා. එමනම් මේ අක්‍රමික ණය වලින් ප්‍රධාන බලපෑම් දෙකක් ඇති වෙනවා. පළවෙනි බලපෑම තමයි ලාභයට ඇති වෙන බලපෑම. දෙවෙනි බලපෑම තමයි ද්‍රවශීලතාවයට ඇති වෙන බලපෑම. මේ බලපෑම් දෙකම අති භයානකයි බැංකුවකට. ඒ නිසා බැංකුවක් හැම වෙලාවෙම උත්සාහ කරනවා මේ අක්‍රමික ණය කියන කොටස මේ ප්‍රමාණය ඉතාමත්ම අඩු අගයක පවත්වන්න. ඒක තමයි බැංකුවක සාමාන්‍ය උපාය මාර්ගික වශයෙන් බැංකුවක් උත්සාහ කරන්න හැමතිස්සෙම මේ අක්‍රමික ණය කියන කොටස ඉතාමත් අඩු අගයක පවත්වගෙන යන්න තමයි බැංකුවක් අතිශයින්ම උත්සාහ කරන්නේ. හැබැයි කොච්චර උත්සාහ කරත් කොච්චර හොඳ අවදානම් කළමනාකරන උපක්‍රම තිබුණත් අපිට කියන්න බෑ මේ අක්‍රමික ණය බිඳුව වෙනවා කියලා. අක්‍රමික ණය බිඳුව වෙන්නේ නැහැ කිසිම බැංකුවක. අක්‍රමික ණය ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා නියාමන රෙගුලාසි යටතේ බැංකුවකට සිද්ධ වෙනවා මේ අක්‍රමික ණය කියන එක ගණනය කරලා ඒ ගණනය කරපු අක්‍රමික ණය සඳහා යම්කිසි මුදලක් වෙන් කරන්න. ඒක ඇත්තටම ප්‍රවේශම සඳහා. කොටින්ම කියනවා නම් මේ අක්‍රමික ණය නිසා ඇති වෙන්න පුළුවන් අලාභයක් තියෙනවා. මේ අලාභය වෙනුවෙන් මුදලක් වෙන් කරලා තියෙනවා. එතකොට බැංකුවට ආරක්ෂාවක් ලැබෙනවා එතන. අපි කියනවා මේ වෙන් කිරීම වලට අක්‍රමික ණය සඳහා වෙන් කිරීම කියලා. දැන් බොහෝ වෙලාවට මුළු අක්‍රමික ණය ප්‍රමාණයට සාපේක්ෂ වෙන් කිරීමක් කරන්නේ නැහැ. උදාහරණයකට අපි හිතමු යම්කිසි බැංකුවක අක්‍රමික ණය මිලියන 500ක් තියෙනවා කියලා. හැබැයි මේ ණය වලට වෙන් කිරීම අපි මිලියන 500ක් කරන්නේ නැහැ. මොකද අපි එතන වෙන් කිරීමක් සිද්ධ කරන්නේ අපිට මේ ණය 500ක් අක්‍රමික ගොඩේ තියෙනවා. නමුත් මේ අක්‍රමික ණය 500න් 500ම ගෙවෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඒකෙන් යම්කිසි කොටසක් තමයි ගෙවෙන්නේ නැතුව තියෙන්නේ. ඒ කොටස ගැන අපි යම්කිසි උපකල්පනයක් කරලා ඒ උපකල්පනයට අනුව තමයි මේ වෙන් කිරීම සිද්ධ කරන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් 120ක පමණ වෙන් කිරීමක් සමහර ණය සම්බන්ධයෙන් අපි කරනවා. එතකොට 500න් 120 කියන්නේ මිලියන 100ක්. එමුනා වෙන් කිරීම කියන එක මිලියන 100ක් වෙනවා. අක්‍රමික ණය සඳහා වෙන් කිරීම කියන එක. දැන් මම හිතනවා ඒ සම්බන්ධයෙන් ඒ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා. දැන් නැවතවරක් අපි බලමු දැන් මොකද්ද මේ ගුණාත්මක භාවය කියන්නේ? යම්කිසි බැංකුවක ණය කිව්වම ඒ එක එක විදිහේ ණය තියෙන්න පුළුවන්. ව්‍යාපෘති ණය තියෙන්න පුළුවන්. ව්‍යාපාර ණය තියෙන්න පුළුවන්. වෙළඳ ණය තියෙන්න පුළුවන්. නිවාස ණය තියෙන්න පුළුවන්. වාහන වලට දීපු ණය තියෙන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මේ සියලුම ණය වර්ග ඔක්කොම එකතු කරාම අපි කියනවා ණය කලඹ කියලා. ඔක්කොම ටික. එතකොට මේ ණය කලඹේ අවදානම් වෙන්නේ මොකද්ද? මේ හැම ණය වලින්ම කොච්චර ප්‍රමාණයක් අක්‍රමික ණය බවට පත් වෙනවද කියන එක. ඒක අපිට මේ අක්‍රමික ණය කියන එක අඩු කරගන්න උත්සාහ කරත් අක්‍රමික ණය නැති කරන්න විදිහක් නැහැ. මොකද අපි මේ ණය ප්‍රදානය කරන්නේ මේ සාමාන්‍ය ජනතාවට සහ සාමාන්‍ය ආර්ථිකයේ ඉන්න ජනතාවට. මේ ආර්ථිකය විශාල උච්චාවචනයන්ට භාජනය වෙනවා කලින් කලට. ඒක අපිට වළක්වන්න බෑ. ඒ නිසා තමයි මේ අක්‍රමික ණය ප්‍රමාණයක් ඇති වෙන්නේ. හැබැයි අපිට බැංකුව නිසි අවදානම් කළමනාකරන උපක්‍රම සහ නිසි කළමනාකරන උපක්‍රම පාවිච්චි කරනවා නම් මේ අක්‍රමික ණය කියන එක ඉතා අඩු ප්‍රමාණයක තියාගන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු වෙනම අරගෙන මේ කියන අනුපාතයන් මොනවද කියලා. දැන් පළවෙනියට අපි කතා කරන්නේ දල අක්‍රමික ණය අනුපාතය ගැන. කොහොමද අපි ඒක ගණනය කරන්නේ? අක්‍රමික ණය. දැන් මම පොඩි උදාහරණයක් දුන්නානේ ඉස්සෙල්ලා.
මිලියන 1000ක් මුළු ණය තියෙන බැංකුවක හරියට ගෙවෙන්නේ නැති ණය මිලියන 50ක් තියෙනවා නම් හරියට ගෙවෙන්නේ නැති ණය මිලියන 50ක් තියෙනවා. ඒතර අපි මේක කොහොමද ගණනය කරන්නේ මේ දල ආක්‍රමික ණය අනුපාතය? ආක්‍රමික ණය මිලියන 50යි මුළු ණය මිලියන 1000යි. එතකොට අපිට පොඩ්ඩක් මේක පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. 50 1000න් බෙදලා 100න් වැඩි කරනවා. 50 1000න් බෙදුවම කීයද එන්නේ උත්තරේ? උඩට එකක් එනවා යටට 20ක් වෙනවා. 20න් එක වැඩි කිරීම 100 කියන්නේ 5යි. ඒතර උත්තරය තමයි 105. එහෙනම් දල ආක්‍රමික ණය අනුපාතය 105යි. මේ මං කියව බැංකුවේ. හරි? මං හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා ඒ ගණනය කිරීම. දැන් අපි යනවා ඊළඟට මොකක්ද මේ සුද්ධ ආක්‍රමික ණය කියන්නේ? සුද්ධ ආක්‍රමික ණය කියලා කියන්නේ අපි දැන් මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණයේදී කිව්වා මුළු ණය ප්‍රමාණය මිලියන 1000යි ඒකෙන් මිලියන 50ක් ආක්‍රමික ණය. එතකොට මේ ආක්‍රමික ණය මිලියන 50 නම් තියෙන්නේ බැංකුව යම්කිසි පිළිවෙලක් එහෙම නැත්නම් පුරෝකතනයක් සිදු කරලා මේ මිලියන 5න් කොච්චර ප්‍රමාණයක් අපිට නොලැබී යයිද? බැංකුවට නොගෙවා පවතීද සම්පූර්ණයෙන්? එහෙමනම් අපි මොකද කරන්න ඕන කියලා වගේ අන්නේම හැඟීමක් බැංකුවට එනවා. ඒතර බැංකුව මොකද කරන්නේ? මේ මිලියන 50ක් තමයි තියෙන්නේ නොගෙවු ණය මුදල්. හැබැයි ආක්‍රමික ණය මුදල්. හැබැයි මේකෙන් අපි හිතනවා මිලියන 20ක් විතර ගෙවා ගන්න බැරි වෙයි කියලා. ඒ කියන්නේ මිලියන 20ක් විතර අපිට ලැබෙනම එකක් නැහැ කියලා අපි හිතනවා. එහෙමනම් අපි මොකද කරන්නේ? ඒ මිලියන 20 වෙනුවෙන් අපි වෙන් කිරීමක් කරනවා. අන්න ඒකට අපි කියනවා ආක්‍රමික ණය සඳහා වෙන් කිරීම කියලා. දැන් ඒතකොට අපි කාරණා තුනක් ගැන කතා කරනවා. ආක්‍රමික ණය කියලා තියෙන කොටසක් ඒක තමයි වෙලාවට ගෙවෙන්නේ නැති ණය. ඒකට අපි කියනවා ආක්‍රමික ණය කියලා. ඊළඟට මුළු ණය කියලා තියෙනවා. ඊළඟට තියෙනවා මේ ආක්‍රමික ණය සඳහා වෙන් කිරීම කියලා කොටසක්. අපි එතනින් පස්සේ තමයි අපි කතා කරන්නේ සුද්ධ ආක්‍රමික ණය කියන්නේ මොකක්ද කියලා. සුද්ධ ආක්‍රමික ණය කියලා කියන්නේ ආක්‍රමික ණය වලින් වෙන් කිරීම ප්‍රමාණය අඩු කරලා මුළු ණයෙන් බෙදුවම 100න් වැඩි ක්‍රමයක ගන්න තමයි සුද්ධ ආක්‍රමික ණය අනුපාතය කියලා කියන්නේ. ඒතර පැහැදිලිව පෙනෙයි ඔබට සුද්ධ ආක්‍රමික ණය අනුපාතය කියන එක අනිවාර්යයෙන්ම දල ආක්‍රමික ණය අනුපාතයට වඩා අඩු වෙනවා. ඊළඟට තියෙන තව කතාවක් වෙන් කිරීම ආවරණය කියලා. වෙන් කිරීම ආවරණය කියලා අදහස් කරන්නේ ආක්‍රමික ණය වලින් කොච්චර ප්‍රමාණයක් වෙන් කිරීම හැටියට තියෙනවද? දැන් මේ මෙතන අපි කතා කරපු උදාහරණේ මම කිව්වා වෙන් කිරීම 20යි. ආක්‍රමික ණය 50යි. එහෙනම් 50න් 20යි කියන්නේ 140යි. එන්න වෙන් කිරීම ආවරණය 140යි. ඒක තමයි අපි කරපු උදාහරණය අනුව තිබෙන ගණනය කිරීම. හොඳයි. දැන් අපි අනුපාත විශාල ප්‍රමාණයක් ගැන අපි කතා කරනවා. අපි ඉස්සෙල්ලා කතා කළේ වර්ධන අනුපාත ගැන, ඊට ඉස්සෙල්ලා කතා කරලා ලාභදායීත්වය ගැන. දැන් අපි අවසාන වශයෙන් කතා කරා ණය කලඹේ ගුණාත්මක භාවය. එහෙම නැත්නම් වත්කම් වල ගුණාත්මක භාවය ගැන තියෙන දර්ශක. ඊළඟට තියෙනවා තව කතාවක්. දැන් මේ මොකද්ද මේ අවදානම්? දැන් බැංකුවක් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ඒ බැංකුව විශාල අවදානමකට මුහුණ දෙනවා. දැන් ඔබට පැහැදිලි බැංකුවක් තම ව්‍යාපාර කටයුතු වලදී ප්‍රධාන වශයෙන්ම කරන දෙයක් තමයි ගනුදෙනුකරුවන්ට ණය මුදල් ප්‍රදානය කරන එක. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. නමුත් අපි දන්නවා මේ ණය මුදල් ප්‍රදානය කරනකොට අපි ගනුදෙනුකරුවෝ ගැන යම්කිසි අගයීමක් කරනවා. හරියට බලලා තමයි ණය මුදල් ප්‍රදානය කරන්නේ. නමුත් ඒ ගනුදෙනුකරුවන් ඒ හිතපු තත්ත්වයට වඩා වෙනස් වෙනවා යම්කිසි කාලයක් යනකොට. සමහර විට ඒ ගනුදෙනුකරුවන්ට නොසිතූ විරු ආකාරයේ ගැටලු වලට වෙනදපළ ගැටලු වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට මේ ණය මුදල ගෙවීම සම්බන්ධ ගැටලු ඇති වෙනවා. ඉතින් මෙන්න මේ ගැටලු ඇතිවීම නිසා
ණය මුදල් ගෙවන්න නැතුව හිටියම බැංකුවට ඒක අවදානමක්. එතකොට දැන් මොකද්ද මේ අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව කියන්නේ? අවදානමක් ඇති වෙච්ච වෙලාවට අවදානමක්ගේ ප්‍රතිඵලය වෙන්නේ අලාභයක්. අලාභයක් ඇති වුණා මේ අලාභය දරා ගන්න පුළුවන් විදිහේ ශක්තියක් බැංකුවට තියෙන්න ඕන. එතකොට අපි මේ බැංකු ගැන කතා කරද්දී අලාභය දරාගන්නේ කොහොමද බැංකුවක්? අලාභය දරාගන්නේ බැංකුවේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ බැංකුවට අයිති මුදල. අනුදැනුම්කරුවන්ගෙන් හම්බවෙච්ච ගණන්වත් වෙනත් වත්කම්වත් නෙමෙයි බැංකුවට අයිති එක. ඒක තමයි ප්‍රාග්ධනය කියන්නේ. එතකොට මේ අලාභය කියන එක ප්‍රාග්ධනයට වඩා අඩු නම් අපිට ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් වෙනවා මේ අලාභය විඳ දරා ගන්න. එතකොට එනම් ප්‍රධාන සාධකයක් තමයි ප්‍රාග්ධනයේ ප්‍රමාණතාවය කියලා අපි එකට කියනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා capital adequacy කියලා. ප්‍රාග්ධන ප්‍රමාණය. එතකොට ඒක තමයි අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව. දැන් බැංකු 3-4ක් ගත්තොත් ඒ බැංකු 3-4 අපිට අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව අනුව අපිට පුළුවන් එක එක ශ්‍රේණි වල තියන්න. එහෙම නැත්නම් එක එක මට්ටම් වල තියන්න. රෑන්ක් කරනවා කියලා අපි කියනවා. එක එක තරාවන් වල තියන්න පුළුවන්. ඊළඟට තව සැලකිලි ගන්න දෙයක් තමයි බැංකුවල තියෙනවා මේ අසම්භාව්‍ය බැඳීම් කියලා જાතියක්. දැන් මේ මොනවද මේ අසම්භාව්‍ය බැඳීම් කියලා කියන්නේ? සමහර වෙලාවට ඒක බැංකුවේ වත්කමක් හරි වගකීමක් හරි නෙමෙයි. හැබැයි ඒ තත්ත්වයට පත්වීමේ හැකියාවක් තියෙනවා. දැන් මම ඒකේට පොඩි උදාහරණයක් කියන්නම්. බැංකුව අපකර ලිපියක් කියලා එකක් තියෙනවා. මේ අපකර ලිපියක් කියලා කියන්නේ බැංකුවක් තම ගණනුකරුවෙක් වෙනුවෙන් තවත් කෙනෙකුට දෙනවා යම්කිසි ලිපියක්. අපි කියනවා ඒකට අප ලිපිය කියලා. ඒ ලිපියෙන් කියන්නේ මොකද්ද? මේ තමන්ගේ ගණනුකරු ඔහුගේ ඔහු කියපු විදිහට ඔහුගේ බැඳීම ඉෂ්ට කරේ නැත්නම් ඔහුගේ කොන්ත්‍රාත්තුව ඉෂ්ට කරේ නැත්නම් බැංකුව යම්කිසි මුදලක් ගෙවනවා කියන එක. ඒතකොට දැන් ඒක ඇත්තටම ගෙවන්න වෙන්නේ නැහැ බැංකුවට ඔහු හරියට ඒ වගකීම ඉෂ්ට කළොත්. නමුත් වගකීම ඉෂ්ට නොකරන අවස්ථාවේදී බැංකුවට මේක ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒක බැංකුවට වගකීමක් ඇත්තටම. අසම්භාව්‍ය වගකීමක්. අන්න ඒවා තමයි අසම්භාව්‍ය බැඳීම් කියලා කියන්නේ. නමුත් ඒක ශේෂපත්‍ර සටහන් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අනිත් කාරණාව මේ බැංකුවක අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව මනිනකොට අපි ඒකත් සැලකිල්ලට ගන්නවා. ඊළඟට දැන් බලන්න මෙතන ප්‍රාග්ධන ප්‍රමාණිත අනුපාතය කියලා එකක් වෙන මෙතන කියලා තියෙනවා. ප්‍රාග්ධනය බෙදන්න වෙනවා අවදානම් බරිත වත්කම් වලින්. ඒ කියන්නේ දැන් අපි බැංකුවේ තියෙන වත්කම් අපි යම්කිසි විදියකට බර තැබීමක් කරනවා මේ වත්කම් වලට. මොකද්ද මේ බර තැබීම? අවදානම සහිත බර තැබීමක් කියලා අපි කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම බැංකුවේ තියෙන වත්කම් එකින් එක ගත්තොත් සමහර වත්කම් වල අවදානම් වැඩි, සමහර වත්කම් වල අවදානම් අඩුයි. සමහර වත්කම් වල අවදානමක් ඇත්තෙම නැහැ. සමහර වත්කම් වල අවදානම 100%ක්. ඔන්න ඔකට තමයි අවදානම් බර තැබීම කියලා කියන්නේ. එතකොට මේ අවදානම් බරිත වත්කම් වල එකතුව කියලා කියන්නේ මුළු වත්කම් හැම වත්කමම අරගෙන ඒකට තියෙන අවදානම් බර තැබීම සම්බන්ධ කරලා මේ බර තැබුව වත්කම් ටික හොයාගන්න. එතකොට ඒකෙන් තමයි මේ ප්‍රාග්ධන ප්‍රමාණිත අනුපාතය මනින්නේ. ඊළඟ තව එකක් තියෙනවා අසම්භාව්‍ය බැඳීම් සහ මුළු වගකීම් වල අනුපාතය. දැන් අපි මෙන්න මේ කාරණාවල් ටික සැලකිල්ලට ගන්න වෙනවා අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව තීරණය කරන්න. දැන් මේක අවශ්‍ය වෙන්නේ බැංකුවක කාර්ය සාධනෙ මනින වෙලාවට. ඊළඟට තමයි අනිත් එක ගෝලීය නියාමන රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීම. දැන් මේක අපි වෙනම පාඩමක කතා කරනවා. හැබැයි දැනට කාර්ය සාධන රෙගුලාසි කාර්ය සාධනය කියන එක යටතේ අපි මින් ඉස්සෙල්ලා කතා කරපු ඒ ස්ලයිඩ්ස් වල තිබිච්ච දේවල් තමයි අපි කතා කළේ. දැන් අපි නැවත වරක් ඒ මිනුම් වලට ගිහිල්ලා
අපි බලමු මේ කාරණාවල් ගැන තමයි අපි දැන් සාකච්ඡා කළේ. අපි මීට පෙර දවසකදී සාකච්ඡා කළා ද්‍රවශීලතාවය ගැන සාකච්ඡා කළා. නුබුන්වත් බව ගැන සාකච්ඡා කළා. අද අපි කතා කරා ලාභදායීතාවය සහ මූල්‍ය කාර්යක්ෂමතාවය ගැන, වර්ධන වේගය ගැන, ඊළඟට ණය කළඹේ අවදානම එමෙ තවත්කම් වල ගුණාත්මක භාවය ගැන, අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව සහ ගෝලීය නියාම රෙගුලාසි ගැන අපි වැඩිපුර කතා කරේ නැහැ. නමුත් මේක ගැන අපි වෙනම කතා කරනවා වෙනම පාඩමකදී. අපි මෙන්න මේ දක්වා සාකච්ඡා කරා කියලා තමයි අපි දැන් කලකිරට ගන්න මේක. හැබැයි ඒක සම්පූර්ණ වුණේ නැහැ තාම. මොකද අපි මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් විසඳන්න උත්සාහ කරන්න ඕන. එතකොට තමයි අපිට මේ ගැන අවබෝධයක්, හරි අවබෝධයක් ඇති වෙන්නේ. මොකද මේක ඉලක්කම් වලින් එහෙම නැත්නම් සංඛ්‍යා වශයෙන් අපි මේක ගැන කටයුතු නොකළොත් අපිට මේ සම්බන්ධ හරි දැනීමක් ලබා ගන්න බැරි වෙනවා. දැන් මම හිතනවා අපි දැන් මේ කතා කරගෙන ගිය කාරණාව සම්බන්ධයෙන් අපිට පුළුවන් වෙනවා දැන් ගැටලුවක් සාකච්ඡා කරන්න. දැන් බලන්න මම නැවත වරක් කිව්වොත් ගුණවත් භාවය සඳහා මිනුම තමයි මුළු වගකීම් බෙදීම සුද්ධවත්කම්. දැන් මේ යගය අඩු වගයක් වෙනවා. ගොඩක් වැඩි වුණොත් ඒක ගුණවත් භාවය නැහැ කියන එක තමයි එකෙන් කියන්නේ. අන්න ඒ වගේ දැන් අපි දැනගන්න ඕන අපි කොහොමද මේ අගයවල් සම්බන්ධ අදහසක් ලබා ගන්න කියලා. ඒක තමයි අනිත් ගැටලුව මේකේ තියෙන. ඉතින් මම ඒක ගැන විස්තරයක් කියලා තියෙනවා මෙතන. තෝරන්නේ ඉතා විශාලයක් ගැනීම හෝ බදු පසුලාභයේ මුළු වගකීම් අනුපාතය ඉතා කුඩාගයක් ගැනීම දුමුණත් භාවයට තර්ජනය කිරීම. ඒක තමයි කියන්නේ. දැන් මෙන්න මේ කාරණාවල් අපි සැලකිල්ලට ගත යුතුයි මේ කාර්ය සාධනය විශ්ලේෂණය කරද්දී බැංකුවක. හැබැයි බැංකුවක කාර්ය සාධනය විශ්ලේෂණය කරන්න නම් අපිට බැංකුව සම්බන්ධ මූල්‍ය තොරතුරු අවශ්‍ය වෙනවා. මූල්‍ය තොරතුරු අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු මූල්‍ය තොරතුරු අරගෙන බැංකුවක මේ කියන අනුපාත අපිට ගණනය කරන්න හැකියාවක් තියෙනවද කියලා. හොඳයි. දැන් මම කතා කළා ඒ ස්ලයිඩ් එක හරහා අක්‍රමික ණය අනුපාතයක් ගැන. එහෙම නැත්නම් අපි කිව්වා ඒකට ණය කළඹේ ගුණාත්මක භාවය. එහෙම නැත්නම් වත්කම් වල ගුණාත්මක භාවය කියලා. දැන් ණය මුදල් කියලා අපි අදහස් කරන්නේ බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට දෙන ණය මුදල්. දැන් මෙතන ගනුදෙනුකරුවන් කිව්වම අදහස් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෝ පමණක් නෙමෙයි. ආයතන, දෙපාර්තමේන්තු, රජය ඔය සියලුම අය අපි ගනුදෙනුකරුවෝ කියලා තමයි ගණන් ගන්නේ. දැන් අපි කොහොමද එතකොට ඒ ගැන හැඟීමක් ලබා ගන්න කියලා මම සංඛ්‍යා කීපයක් පාවිච්චි කරලා පෙන්නන්න. මම හිතනවා ඒක වැදගත් කියලා අපි ගැටලුවට යන්න ඉස්සෙල්ලා. අපි ABC බැංකුව ගැන සැලකමු. උපකල්පනය කරන බැංකුවක්, වාණිජ්‍ය බැංකුවක් කියමුකෝ. එම බැංකුව ලබා දීලා තියෙන මුළු ණය ප්‍රමාණය මම ඒ ටික ලියන්නම් උඩින්. ඊට පස්සේ අපි බලමු අපි කොහොමද ඒ අදාළ අනුපාත ගණනය කරන්නේ කියලා.
හොඳයි. දැන් ඔබට පේනවා ABC බැංකුව සඳහා මෙන්න මේ කියන தත්ත්වයන්. ABC බැංකුව ප්‍රදානය කළ මුළු ණය ප්‍රමාණය තමයි මිලියන 5000. මිලියන 5000ක ණය ප්‍රදානය කළා තියෙනවා. ඊළඟට එම මිලියන 5000න් අක්‍රමික ණය තියෙනවා මිලියන 200ක්. අක්‍රමික ණය කියලා කියන්නේ හරියට ගෙවෙන්නේ නැති ණය. ඊළඟට අක්‍රමික ණය සඳහා වෙන් කිරීම තියෙනවා මිලියන 100ක්. දැන් ඔන්න ඔය தත්ත්වයන් අපි පාවිච්චි කළා අපිට පුළුවන් වෙන්න ඕන දැන් අක්‍රමික ණය අනුපාතය ගණනය කරන්න. අක්‍රමික ණය අනුපාතය ගණනය කරන්න. දැන් මම ඔබට ඒක අභ්‍යාසයක් හැටියට දෙනවා. මොකද්ද අක්‍රමික ණය අනුපාතය මේකේ? පළවෙනි ප්‍රශ්නේ ඒකයි. අක්‍රමික ණය අනුපාතය. අපි ඒකට කියනවා දල අක්‍රමික ණය. දල අක්‍රමික ණය අනුපාතය. දල අක්‍රමික ණය අනුපාතය. හොඳයි. ඔව් මම හිතනවා ඔබේ ගණනය කිරීම හරි. මෙතනදී අපි කරන්නේ දල අක්‍රමික ණය අනුපාතය කියලා කියන්නේ අක්‍රමික ණය බෙදීම ප්‍රදානය කළ මුළු ණය. ඒකට අපිට එන උත්තරේ 200 බෙදීම 5000 වැඩි කිරීම 100. උත්තරේ එනවා 4යි. එමුනා ඒකට උත්තරේ 104යි. උත්තරේ හරි. දැන් අපි ඊළඟට බලමු සුද්ධ අක්‍රමික ණය අනුපාතය මොකක්ද කියලා. සුද්ධ අක්‍රමික ණය අනුපාතය ඊළඟට. සුද්ධ අක්‍රමික ණය අනුපාතය. එතකොට ඔබට දන්නවා උඩට ඒ කියන්නේ උඩට එන්නේ අක්‍රමික ණය වලින් අඩු කරන්න ඕන වෙන් කිරීම. වෙන් කිරීම අඩු කරන්න ඕන. එතකොට අක්‍රමික ණය කොච්චරද? 200යි. වෙන් කිරීම 100යි. එතකොට 200න් 100ක් අඩු කරාම 100යි. හොඳයි මට කියන්න බලන්න මොකක්ද කියලා සුද්ධ අක්‍රමික ණය අනුපාතය? ඔව් හරි 102යි. මොකද සුද්ධ අක්‍රමික ණය අනුපාතය අපි හොයනකොට මුළු අක්‍රමික ණය අනුපාතය මිලියන 200යි. අක්‍රමික ණය සඳහා වෙන් කිරීම මිලියන 100යි. එතකොට 200න් 100ක් අඩු කරාම 100යි. 100 බෙදීම 5000. 100 බෙදීම 5000 කියන්නේ එතකොට එනවා උත්තරේ 102යි. උත්තරේ හරි. එහෙමනම් අපිට පේනවා
ශුද්ධ අක්‍රිය ණය අනුපාතය 2%. දැන් අපිට පැහැදිලි කාරණේ තමයි දල අක්‍රිය ණය අනුපාතයට වඩා අඩු වෙනවා හුඟක් වෙලාවට ශුද්ධ අක්‍රිය ණය අනුපාතය. ඒතකොට ඒක අඩුවීම කොච්චරද කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ වෙන් කිරීම ප්‍රමාණය අනුව. දැන් අපි බලමු තව අනුපාතයක් මෙතනදී ගණනය කරන්න තියෙනවා අපිට. අපි ඒකට කියනවා වෙන් කිරීම ආවරණය කියලා. වෙන් කිරීම ආවරණය. වෙන් කිරීම ආවරණය කියලා අදහස් කරන්නේ වෙන් කිරීම කියන එක බෙදනවා අක්‍රමික ණය වලින් 100න් වැඩි කරනවා. ඒ උත්තරය තමයි අපි ඒකට තමයි කියන්නේ වෙන් කිරීම ආවරණය කියලා. හොඳයි. මොකක්ද ඒතකොට වෙන් කිරීම ආවරණය? right. දැන් මෙතනදී අපි වෙන් කිරීම අනුපාතය කියන එක ගණනය කරන්න. වෙන් කිරීම ආවරණය. පුළුවන් ද ගණනය කරන්න එක. දැන් මම හිතනවා ඔබට වෙන් කිරීම ආවරණය ගණනය කරන්න පුළුවන් වෙයි කියලා. ඔව් හොඳයි. 150යි. දැන් අපි ඊළඟට බලමු දැන් අපි කාරණා තුනක් ඉගෙන ගත්තා මෙතනදී. ණය කළඹක ගුණාත්මක භාවය නැත්නම් වත්කම් වල ගුණාත්මක භාවය සොයා බලද්දී අපිට අවශ්‍ය වෙන අනුපාත වර්ග තුනක්. ඒ අවශ්‍ය වෙන අනුපාත වර්ග තුන තමයි අපි කතා කරේ දැන්. පළවෙනි එක තමයි දල අක්‍රිය ණය අනුපාතය. දල අක්‍රිය ණය අනුපාතය හොයන්නේ අක්‍රිය ණය බෙදනවා මුළු ණය වලින් 100න් වැඩි කරනවා. ඒක තමයි දල අක්‍රිය ණය අනුපාතය කියන්නේ. ඊළඟට ශුද්ධ අක්‍රිය ණය අනුපාතය කියන්නේ අක්‍රිය ණය වලින් අඩු කරන්න ඕන වෙන් කිරීම. ඒක බෙදනවා මුළු ණය වලින් 100න් වැඩි කරනවා. ඒ උත්තරයට අපි කියනවා ශුද්ධ අක්‍රිය ණය අනුපාතය කියලා. ඊළඟට අපි තව එකක් ගැන කතා කරා වෙන් කිරීම ආවරණය. වෙන් කිරීම ආවරණය කියලා කියන්නේ වෙන් කිරීම කියන එක බෙදනවා මුළු අක්‍රමික ණය වලින්. අක්‍රමික ණය වලින්. මෙතන වෙන් කිරීම 100ක් තියෙනවා. අක්‍රමික ණය 200ක් තියෙනවා. එහෙනම් 100 බෙදීම 200 කියන්නේ භාගයයි. භාගෙන් 100න් වැඩි කරාම 50යි. එහෙනම් 150යි. වෙන් කිරීම ආවරණය 150යි. ඒතකොට දැන් මෙතනදී අපිට විශ්ලේෂණයක් කරගෙන යනවා නම් බැංකුවක් සම්බන්ධව එහි ණය අනුපාත සම්බන්ධ විශ්ලේෂණයක් කරගෙන යනවා නම් අපිට සිද්ධ වෙනවා අපි කොහොමද මේ විශ්ලේෂණය කරන්නේ? දැන් උදාහරණයක් හැටියට අපි අක්‍රිය ණය අනුපාතය, දල අක්‍රිය ණය අනුපාතය. ওই වගේ තිබුණොත් හොඳ. එහෙම කියලා ඇත්තටම නීතියක් අපිට හිතන්න බෑ. නමුත් ඒක පුළුවන් තරම් අඩු වෙන්න ඕන. මේ අඩු කියන වචනේ අපි පාවිච්චි කරනකොට අපිට කෙනෙක් අඩු කියන එක නෙමෙයි වෙන්න පුළුවන් තව කෙනෙක් කියන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි 2%ක් 3%ක් වගේ ගන්නට අඩු නම් තමයි හොඳ කියලා කියන්නේ. ශ්‍රී ලංකාව වගේ රටවල් වල 3%ක් 4%කට වඩා අඩු නම් තමයි අක්‍රිය ණය අනුපාතය සාමාන්‍ය මට්ටමක තියෙනවා. දල අක්‍රිය ණය අනුපාතය. ඊට වඩා වැඩි වුණොත් අපි ඇත්තටම ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ ණය කළඹේ ගුණාත්මක භාවය ගැන හොඳ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අක්‍රිය ණය අනුපාතය ඊට වඩා වැඩි වුණොත්. සමහර වෙලාවල් තියෙනවා අපි දැකලා තියෙනවා මේ අක්‍රිය ණය අනුපාතය සෑහෙන වැඩි. 10%ක් 11ක් ඒතකොට හුඟක්ම භයානකයි. ඒතරේ බැංකු සමහර ඒවා ඉතාමම අවදානම්. ඒ වගේ අක්‍රිය ණය අනුපාතයක් තියෙන බැංකු. දැන් පොඩි දෙයක් තියෙනවා දැන් අක්‍රිය ණය අනුපාතය සමහර විට වැඩි වුණත්
බැංකුවට හැකියාව තියෙනවා නම් වෙන් කිරීමක් කරන්න 50%කට වඩා වැඩි වෙන් කිරීමක් කරන්න එවැනි බැංකුව අපිට ප්‍රවේශම් සහගත කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා තමයි අපි සාමාන්‍යයෙන් බැංකුව කාර්ය සාධනය ගැන විශ්ලේෂණයක් සිද්ධ කරද්දී සලකා බලන කාරණා. හොඳයි දැන් අපි බලමු අපි කතා කරගෙන ගිය ගැන. මේ කාරණාව අපි මේක ගැන අපි දැන් මෙන්න මේ විචාර සාකච්ඡා කළේ. දැන් මීට ඉස්සෙල්ලා තිබිච්ච මීට ඉස්සෙල්ලා තිබිච්ච ස්ලයිඩ්ස් වලදී අපි කිව්වා වත්කම් මත ඉපැයුම් අනුපාතය ගැන කතා කරා. ප්‍රාග්ධනය මත ඉපැයුම් අනුපාතය ගැන කතා කරා. ශුද්ධ පොලි යාන්ත්‍රික ගැන කතා කරා. පිරිවැය ආදායම අනුපාතය ගැන කතා කරා. මේ සියලුම දේවල් අපි සාමාන්‍ය සැලකිල්ලට ගන්නෙ ලාභදායීත්වය සහ මූල්‍ය කාර්යක්ෂමතාවය ගැන කතා කරන්නේ. ඊළඟ ද්‍රවශීලතාවය සහ නුඹුණත් භාවය ගැන කතා කරද්දී අපි මෙන්න මේ කියන දේවල් තමයි අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළේ. හොඳයි දැන් අපි උත්සාහ කරලා බලනවා එක්තරා ගැටලුවක්. මේක විභාගයට දුන්න ගැටලුවක්. ඒ ගැටලුව අපි කොච්චර දුරට අපිට පුළුවන් විසඳන්න පුළුවන් වේද කියලා බලමු. දැන් මේ ප්‍රශ්නය අපි මම කියුවා නම් මේ ප්‍රශ්නේ බැංකු පිළිගත හැකි මට්ටමක අවදානමක් සමග කොටස්කරුවන්ගේ ධනය උපරිම කිරීමේ වගකීම් සහිත ව්‍යාපාර ඒකකයන් වේ. මීට අතිරේකව බැංකුපත්තියේ සුරක්ෂිත බව හා යහපත් භාවය පිළිබඳවද රජය සහ නියාමකයින් සම විටම සැලකිලිමත් වේ. එම නිසා මේ වගකීම් සපුරාලීම් වස් බැංකුවල කාර්යසාධනය මැනීම සහ අගැයීම සිදු කෙරේ. පහත් දැක්වෙන තොරතුරු වෙල්ත් බැංක් PLC සහ ට්‍රේඩ් බැංක් PLC යන බැංකුවල වාර්ෂික වාර්තාවන්ගෙන් උපුටාගෙන ඇත. දැන් බලන්න මේ ගැටලුවෙන් පෙන්වන්නේ බැංකු දෙකක මූල්‍ය විස්තර මේකේ දීලා තියෙනවා. බැංකු දෙකක මූල්‍ය විස්තර දීලා තියෙනවා. ඒ දීලා තියෙන මූල්‍ය විස්තර වලට අනුව අපිට මේ බැංකු වල මෙන්න මේ කාරණාවල් ගැන දැනුම් දීලා තියෙනවා. මුළු ද්‍රවශීල වත්කම් ප්‍රමාණය වෙල්ත් බැංක් එකේ තියෙනවා 1080ක්, ට්‍රේඩ් බැංක් එකේ තියෙනවා 2400ක්. ඊළඟට මුළු වගකීම් සහ ස්කන්ධය කියලා කියන්නේ මේ ප්‍රාග්ධනය කියන එක 4320යි. ස්කන්ධය කියන්නේ නැත්නම් ප්‍රාග්ධනය කියන එක 300යි. වෙල්ත් බැංක් එකේ, ට්‍රේඩ් බැංක් එකේ 100යි. මුළු අවදානම් බරිත වත්කම් කියන එක වෙල්ත් බැංකුවේ 3000යි, ට්‍රේඩ් බැංකුවේ 4300යි. ප්‍රාග්ධන අරමුදල් 400යි. මේකේ ප්‍රාග්ධන අරමුදල් 360යි. දලස් ණය සහ අත්තිකාරම් 3100යි. මේකේ 7100යි. අක්‍රමික ණය 150යි 600යි. ණය වෙන් කිරීම 70යි 150යි. වර්ෂයදා ලාභය තියෙනවා 50යි 60යි. දැන් මෙතන ලාභය කියලා අදහස් කරන්නේ බදු ගෙවීමෙන් පසු ලාභය. පොලි ආදායම 380යි 900යි. මේකේ පොලි වියදම 220යි 780යි. දැන් මොකද්ද මේ ගැටලුවේ අහන්නේ? මම නැවත වරක් එක කියන්නම්. බැංකු පිළිගත හැකි මට්ටමක අවදානමක් සමග කොටස්කරුවන්ගේ ධනය උපරිම කිරීමේ වගකීම් සහිත ව්‍යාපාර ඒකකයන් වේ. මීට අතිරේකව බැංකුපත්තියේ සුරක්ෂිත බව සහ යහපත් භාවය පිළිබඳව රජය හා නියාමකයින් සැම විටම සැලකිලිමත් වේ. එම නිසා මෙම වගකීම් සපුරාලීම් වස් බැංකුවල කාර්ය සාධනය මැනීම සඳහා සහ අගයීම සිදු කෙරේ.
පහත් දක්වන තොරතුරු වෙල්ත් බැංක් PLC සහ ට්‍රේඩ් බැංක් PLC යන බැංකුවල වාර්ෂික වාර්තාවකින් උපුටාගෙන ඇත. දැන් බලන්න මේකේ තියෙනවා මූල්‍ය විස්තර දීලා තියෙනවා. මුළු ද්‍රවශීල වත්කම් වෙල්ත් බැංකුවේ 1080යි මිලියන, ට්‍රේඩ් බැංකුවේ මිලියන 2400යි. මුළු වගකීම් සහ ස්කන්ධය වෙල්ත් බැංකුවේ 4320යි, ට්‍රේඩ් බැංකුවේ 8300යි. මුළු ස්කන්ධය 300යි සහ 100යි. මුළු අවදානම් බරිත වත්කම් 3000යි සහ 4300යි. ප්‍රාග්ධන අරමුදල් 400යි 360යි. දල ණය සහ අත්තිකාරම් 3100යි 7100යි. අක්‍රමික ණය 150යි 600යි. ණය වෙන් කිරීම 70යි 150යි. වර්ෂ ලාභය 50යි 60යි. පොලි ආදායම 380යි 900යි. පොලි වියදම 220යි 780යි. දැන් අපි මේ ගැටලුවේ තියෙන මූල්‍ය විස්තර ටික දිහා බලලා අපිට පුළුවන් වෙන්න ඕන මේ පිළිබඳ මේකේ කියන ඉහත සඳහන් තොරතුරු භාවිතා කරමින් සහ අදාළ මූල්‍ය අනුපාතයන් ගණනය කරමින් වෙල්ත් බැංක් PLC සහ ට්‍රේඩ් බැංක් PLC පහත සඳහන් අංශයන්හි මූල්‍යමය සුරක්ෂිත භාවය, යහපත් භාවය, කාර්යක්ෂමතාවය සහ තරංකාරීත්වය පිළිබඳව සැසඳීමක් කරමින් කරුණු දක්වන්න. එතකොට ඕක තමයි ප්‍රශ්නය. දැන් බලන්න පළවෙනි එක එතකොට අහන්නේ ද්‍රවශීලතාවය කියන එක. ද්‍රවශීලතාවය කියන එක. එතකොට අපි ද්‍රවශීලතාවය ගැන අපිට බලන්න පුළුවන් අපේ තවත් ප්‍රසන්ටේෂන් එකකදී අපි කතා කරා ද්‍රවශීලතාවය ගැන. දැන් ඒක මතක් කරගත්තොත් එහෙම අපිට පේනවා එතකොට වෙල්ත් බැංකුවේ දලාක්‍රමික ණය අපි අරන් තිනවා. වෙල්ත් බැංකුවේ දලාක්‍රමික ණය අනුපාතය 4.83යි. ඊළඟට 8.45යි. අපි ඒක සටහන් කරමු. දැන් මෙතන අපි සලකා බැලිය යුතු කාරණය තමයි අපි මෙතන සාකච්ඡා කරන්න හදන්නේ වත්කම්වල ගුණාත්මක භාවය කියන එක. එතකොට දැන් අපි නැවත වරක් ගියොත් එහෙම අපේ ගැටලුවට දැන් ගැටලුවේ පේනවා අපිට වත්කම්වල ගුණාත්මක භාවය. එතකොට වත්කම්වල ගුණාත්මක භාවයට සාකච්ඡා කරන පළවෙනි අනුපාතය තමයි දල ආක්‍රමික ණය අනුපාතය. එතකොට දල ආක්‍රමික ණය අනුපාතය දැන් අපි හොයලා බැලුවේ. ආක්‍රමික ණය බෙදනවා මුළු ණය වලින්. දල ණය සහ අත්තිකාරම් කියන්නේ ඒක තමයි. එතකොට ඒක බෙදුවම තමයි අපිට ওই උත්තර දෙක ආවේ. 4.83ක් ආවා වෙල්ත් බැංකුවට. ඊළඟට අනිත් එකට ආවා 8 ගානක්. ඔව්. 4.83 8.45යි. දැන් මෙතනදී අපිට
දැන් මුළු ණය කියලා ඇත්තටම අර දල ණය සහ අත්තිකාරම් කියන්නේ මුළු ණය තමයි. දල ණය සහ අත්තිකාරම් කියන්නේ ඒක තමයි. එතකොට දැන් ඒකෙන් බෙදුවම තමයි මේ උත්තර දෙක ඇවිල්ලා තියෙනවා. දල ආක්‍රමික ණය අනුපාතය උත්තර දෙක හරි. එකක් එක බැංකුවක එනවා වෙල්ත් බැංකුව එනවා 4.83ක්. අනිත් බැංකුව එනවා 8.45. හොඳයි. ඊළඟට අපිට ඊළඟට ගණනය කරන්න සිද්ධ වෙනවා ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය. ඊළඟට ගණනය කරන්න සිද්ධ වෙනවා ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය. ඒක ගණනය කරලා බලන්න. right. දැන් මේකේ තියෙනවා අපි දැන් කතා කරගෙන යන්නේ වත්කම් වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන්. එතකොට මේ වත්කම් වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් කතා කරන යද්දී අපි එක අනුපාතයක් දැන් ගණනය කරා දල ආක්‍රමික ණය අනුපාතය. දැන් ඊළඟට ගණනය කරන් දෙන්නේ ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය. ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය කියලා කියන්නේ ආක්‍රමික ණය වලින් අඩු වෙන්න ඕන වෙන් කිරීම. වෙන් කිරීම අඩු වෙන්න ඕන. එතකොට බලන්න අපි ගණනය කරමු ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය වෙල්ත් බැංකුව සම්බන්ධයෙන්. වෙල්ත් බැංකුව සම්බන්ධයෙන් ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය ගණනය කරමු. ඒ වගේම ට්‍රේඩ් බැංකුව සම්බන්ධයෙන් ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය ගණනය කරමු. මම හිතනවා ඔබට පුළුවන් කියලා එක් කරන්න. ශුද්ධ ආක්‍රමික ණය ගණනය කරද්දී අපි ආක්‍රමික ණය වලින් වෙන් කිරීම අඩු කරනවා. ඒක බෙදනවා මුළු ණය වලින්. ආක්‍රමික ණය වලින් වෙන් කිරීම අඩු කරලා මුළු ණය වලින් බෙදනවා. දැන් අපිට පුළුවන් ඒක වෙල්ත් බැංකුව සම්බන්ධයෙන් කරන්න. ඒ වගේම අපිට පුළුවන් ඒක ට්‍රේඩ් බැංකුව වෙනුවෙන් කරන්න. හොඳයි. ඔබට ආපු පිළිතුරු ටික මට බලන්න පුළුවන් නම් හොඳයි මම බලන්නම්. ඔව්. 1.6 හරි. අපි ඒ දැක් ගමු. අපි ඊළඟට ගණනය කරන්න උත්සාහ කරනවා වෙන් කිරීම ආවරණය කියන එක. වෙන් කිරීම ආවරණය කියන එක. මොකද්ද වෙන් කිරීම ආවරණය කියලා කියන්නේ? දැන් මේ ආයශරයක් මේ දත්ත වලට ගියොත් අපිට පේනවා වෙල්ත් බැංකුවේ තියෙනවා ආක්‍රමික ණය සහ වෙන් කිරීම තියෙනවා. වෙන් කිරීම ආක්‍රමික ණය වලින් බෙදුවම එන ගාන තමයි වෙන් කිරීම ආවරණය කියන්නේ. ඒතර වෙල්ත් බැංකුවට අපිට ඒක ගණනය කරන්න පුළුවන්. ට්‍රේඩ් බැංකුවටත් ඒක ගණනය කරන්න පුළුවන්. ට්‍රේඩ් බැංකුවේ තියෙනවා වෙන් කිරීම තියෙනවා ආක්‍රමික ණය තියෙනවා. ඒක බෙදලා ගත්තම එන උත්තරය තමයි වෙන් කිරීම ආවරණය කියලා කියන්නේ.
හොඳයි බලමු අපි වෙන් කිරීම ආවරණය කොහොමද කියලා බැංකු දෙකේ. අපි බලමු වෙන් කිරීම ආවරණය. ඔව්. අපිට පේනවා වෙන් කිරීම ආවරණය එක බැංකුවක දෙනවා 46.67. අනිත් බැංකුවේ 125යි. ඔව්. එතකොට අපි ගියොත් නැවත වරක් අපේ දත්තයන් වලට ඔව් දැන් මෙතන තියෙනවා වෙන් කිරීම 70යි අක්‍රමණය 150යි. ඒතර 70 වෙදීම 150 තමයි එතන උත්තරේ. ඒතර 4.6යි. 46 sorry 46.6යි 7යි. ඊළඟට අනිත් එකේ එනවා 150 වෙදීම 600. ඔව් 125යි. දැන් අපිට පැහැදිලි දැන් මෙම බැංකුවේ අපි දැන් කාරණා තුනම ඒ කියන්නේ වත්කම් වල ගුණාත්මක භාවයට අදාළ අනුපාත තුනම ගණනය කරා. ඒ කියන්නේ දල ආක්‍රමික ණය අනුපාතය, සුද්ධ ආක්‍රමික ණය අනුපාතය සහ වෙන් කිරීම ආවරණය කියන කාරණා තුනම අපි ගණනය කරා. ඊළඟට අපිට පේනවා තවත් කරුණක් පිළිබඳව අපිට විශ්ලේෂණය කරන්න සිද්ධ වෙනවා. අපි ඒ සම්බන්ධ ගණනය කිරීමකුත් කරන්න වෙනවා. අපි බලමු ඊළඟට තියෙන්නේ අපි දැන් ද්‍රවශීලතාවය සම්බන්ධ ගණනය කිරීමක් කරා, ප්‍රාග්ධන ප්‍රමාණතාවය ගැන ගණනය කිරීමක් කරා, වත්කම් වල ගුණාත්මක භාවය ගැන ගණනය කිරීමක් කරා. දැන් ලාභදායීත්වය ගැන ගණනය කිරීම. දැන් ලාභදායීත්වය ගැන ගණනය කිරීම කරනකොට අපිට මොනවද තියෙන අනුපාත? අපිට තියෙන අනුපාත දෙකක් ඇත්තටම. ඉපැයුම් වත්කම් මත ඉපැයුම් කියලා එකක් තියෙනවා. වත්කම් මත ඉපැයුම්. මොකක්ද අපි එකකින් කරන්නේ? දැන් මුළු වගකීම් සහ ස්කන්ධය කියලා මෙතන එකක් තියෙනවා. ඒක තමයි මුළු වත්කම් ප්‍රමාණය අත්‍තරම් බැලුවා. ද්‍රවශීල වත්කම් ගැන මෙතන තියෙනවා. මුළු වත්කම් ගැන අපි මෙතන කෙලින්ම හොයාගන්නවා. මුළු වගකීම් සහ ස්කන්ධය තියෙන හින්දා. ඒක මුළු වත්කම් වලට සමානයි අත්‍තරම්. එතකොට අපිට පුළුවන් අපේ ලාභදායීත්ව ගණනය කිරීම කරනකොට මොකද ලාභදායීත්ව ගණනය කිරීමේදී තියෙන අනුපාතය. ඒ අනුපාතය තමයි වත්කම් මත ඉපැයුම් කියන එක. වත්කම් මත ඉපැයුම් ගණනය කරන්නේ කොහොමද? ලාභය, බදුපසු ලාභය බෙදීම මුළු වත්කම්. හැබැයි ඔයාලට ප්‍රශ්නයක් මතුවෙයි. මෙම ගැටලුවේ තියෙන දත්තයන් යටතේ මුළු වගකීම් කියලා එකක් නැහැ. sorry මුළු වත්කම් කියලා එකක් නැහැ. ද්‍රවශීල වත්කම් කියලා තියෙනවා. මුළු වත්කම් කියලා එකක් නැහැ. නමුත් අපිට මුළු වත්කම් අවශ්‍ය වෙනවා. මේකෙදි ගණනය කිරීම කරන්න. අපි කොහොමද ඒක හොයාගන්නේ? මුළු වත්කම් නැති වුණාට මෙතන තව කතන්දරයක් තියෙනවා. මොකක්ද? මුළු වගකීම් සහ ස්කන්ධය කියලා තියෙනවා එකක්. ඒක සමාන වෙනවා මුළු වත්කම් වලට. ඒක සමාන වෙනවා මුළු වත්කම් වලට. ඒ නිසා අපි ගමු ඒක මුළු වත්කම් හැටියට.
එතන මුළු වත්කම් වල අගේ අපි ඒ විදිහට ගන්නවා. එහෙම අරගෙන අපි ගණනය කරමු මේ බැංකු දෙකේ වත්කම් මත ඉපැයුම් කියන අනුපාතය. ඒක විතරක් නෙමෙයි අපිට තව තියෙනවා ගණනය කරන්න අනුපාත කිහිපයක්. අපි ලාභදායීත්වය ගැන කතා කරනවා නම් අපිට පුළුවන් වෙනවා සුද්ධ පොලි ආන්තිකය. එහෙම නැත්නම් ඒ වගේම අපිට පුළුවන් ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එකත් ගණනය කරන්න පුළුවන්. ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එකත් ගණනය කරන්න පුළුවන් ලාභයේ තියෙන හින්දා. එමනම් දැන් අපිට තියෙන අවශ්‍යතාවය තමයි මෙම බැංකු දෙක සම්බන්ධයෙන්ම වත්කම් මත ඉපැයුම් කියන අගය සහ ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන අගය ගණනය කිරීම. right. දැන් අපිට අවසාන සාධක හැටියට කතා කරන්න තියෙන්නේ ලාභදායීත්වය ගැන. ලාභදායීත්වයට යන අපි පළවෙනි අනුපාතය තමයි වත්කම් මත ඉපැයුම් කියන එක. හැබැයි මෙතන වත්කම් කියලා ශීර්ෂයක් නැහැ. හැබැයි තියෙන්නේ ද්‍රවශීල වත්කම් කියන එක. නමුත් අපිට අවශ්‍ය වෙනවා මුළු වත්කම් හොයාගන්න. මුළු වත්කම් කියන එක සමානයි කියලා අපිට ගන්න පුළුවන්. මුළු වගකීම් සහ ස්කන්ධය කියන එකට. එවනම් මේ ඔබට කෙලින්ම තියෙනවා මුළු වත්කම් වල අගය මෙතන තියෙනවා. එතකොට ලාභයක් තියෙනවා. වර්ෂ හද ලාභය කියලා තියෙන්නේ. ලාභය තියෙනවා. හොඳයි. එහෙමනම් කියන්න බලන්න ඔයාලා බලන්න කීයද කියලා වත්කම් මත ඉපැයුම්. ඉස්සෙල්ලාම බලමු වෙල්ත් බැංකුවේ වත්කම් මත ඉපැයුම්. දැන් බලමු අපි වත්කම් මත ඉපැයුම් කියන එක බැංකු දෙකේ. ඔව් හරි. 1.15ක් 1.16ක් කමන්නේ. 1.15ක් තියෙනවා වෙල්ත් බැංකුවේ. 0.72ක් තියෙනවා ට්‍රේඩ් බැංකුවේ. 0.72ක් තියෙනවා ට්‍රේඩ් බැංකුවේ. ඒ වත්කම් මත ඉපැයුම්. අපි ඒ බලන්නේ ලාභදායීත්වයෙන්. අපිට ඔය වගේම තවත් අනුපාතයක් ගණනය කරන්න පුළුවන්. වත්කම් මත ඉපැයුම් වගේම තව එකක් තියෙනවා. ප්‍රාග්ධනය මත ඉපැයුම් කියලා. ප්‍රාග්ධනය මත ඉපැයුම්. ඒක අපි ගණනය කරන්නේ කොහොමද?
ප්‍රාග්ධනය මත ඉපැයුම් ගණනය කරන්නේ. දැන් මේ බැංකු දෙකේම ප්‍රාග්ධනය තියෙනවා, ලාභය තියෙනවා. ඒතකොට පුළුවන් ඒකෙත් ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එකත් ගණනය කරන්න. ඔව්. එක බැංකුවක තියෙනවා $5.5ක්. ඔව්. දැන් අපි එතනදී බලන්න ඕන අපි කොහොමද ඒක කරේ කියලා. දැන් මේකේ තියෙනවා වෙල්ත් බැංක් එකේ තියෙනවා ප්‍රාග්ධනය 400යි. ලාභය 50යි. එනම් 50 බෙදීම 400. 50 බෙදීම 400. ඒක 12.5යි. අනිත් එකේ එනවා 60 බෙදීම 360. 16.6. දැන් බලන්න අපිට ලබා ගන්න පුළුවන් වෙල්ත් බැංකුවේ 12.5යි ට්‍රේඩ් බැංකුවේ 16.6යි. හොඳයි. දැන් අපි යනවා තවත් එකකට අපිට ඕන තවත් එකකට යන්න පුළුවන් අපිට මේ තියෙන දත්තයන් අනුව ලාභදායීත්වය සම්බන්ධ තවත් ලාභදායීත්වය සම්බන්ධ තවත් එකකට යන්න පුළුවන් අපිට ඕන නම් දැන් අපි නැවතත් බලමු හොඳයි. දැන් මේ කියන ස්ලයිඩ් එක දිහා බලුවම අපිට පේනවා ලාභදායීත්ව සම්බන්ධ අනුපාත. අපි මෙන්න මේ අනුපාත දෙක වත්කම් මත ඉපැයුම් අනුපාතය බැලුවා, ප්‍රාග්ධනය මත ඉපැයුම් අනුපාතය බැලුවා. ශුද්ධ පොලි ආන්තිකය කියන එක අපිට ඊළඟට බලන්න පුළුවන්. මොකද ඒකට අදාළ දත්තයන් මේකේ තියෙනවා. දැන් මෙතන බලන්න ඉපැයුම් වත්කම් කියලා එකක් තියෙනවා. අපි ඇත්තට මුළු වත්කම්ම තමයි මෙතන ගන්න වෙන්නේ ඉපැයුම් වත්කම් හැටියට. ඒ අනුව ශුද්ධ පොලි යාන්ත්‍රිකය අපිට ගණනය කරන්න පුළුවන්. දැන් මේකේ අපිට පේනවා වෙල්ත් බැංක් එකේ පොලි ආදායම 380යි, පොලි වියදම 220යි. එහෙමනම් ශුද්ධ පොලි ආදායම කියන්නේ කීයද කියලා හොයන්න පුළුවන්. මේකෙත් ඒක හොයන්න පුළුවන්. හැබැයි ඒක බෙදන්න ඕන කීයෙන්ද? වත්කම් වලින් බෙදන්න ඕන. මුළු වත්කම් වලින්. එතකොට මේ අපි මේ මෙන්න මේ අගය ගත්තකේ මුළු වත්කම් හැටියට 4320යි 4300යි. ඒ විදිහට හොයන්න බලන්න ශුද්ධ පොලි යාන්ත්‍රිකය බැංකු දෙකේ ROE කියලා කියන්නේ return on equity. ඒ කියන්නේ ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එක. ඉපැයුම කියලා කියන්නේ ලාභය
ප්‍රාග්ධනය කියන්නේ තමන්ගේ බැංකුවේ තියෙන සල්ලි. ඒ කියන්නේ තමන්ගේ සල්ලි. එතකොට ඒකෙන් කොච්චර ප්‍රමාණයක් උපයලාද කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. හොඳයි සුද්ධ පොලි යාන්ත්‍රිකය අපි බැංකු දෙකේ ගණනය කරන්න පුළුවන්. ගණනය කරනවා නම් අපිට එනවා එක බැංකුවකට එනවා සුද්ධ පොලි ආදායම එනවා එක බැංකුවකට. ඒ කියන්නේ වෙල්ත් බැංකුවේ සුද්ධ පොලි ආදායම 160යි. 160 බෙදනවා 4320ෙන්. තුනයි දශම 7යි. අනිත් එකට එනවා 120. ඒ කියන්නේ 900 780 ගියාම 120 120 බෙදීම 8300. එකයි දශම 4යි. මම හිතන්නේ හුඟක් දෙනෙක් ඒ උත්තරය අරගෙන තියෙනවා. 3.7යි 1.4යි. ඒ ඇවිල්ලා ශුද්ධ පොලි ආන්තිකය කියන එක. හොඳයි මේක ප්‍රශ්නයක් අහලා තිනවා මේ RO එක පැහැදිලි කරන්න පුළුවන්ද කියලා මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා. So excuse me sir මේක අර past papers වල RO එක ගණිතදී ඒගොල්ලෝ අරන් තින්නේ මුළු ස්කන්ධය කියන එක ප්‍රාග්ධනයේ විදියට. ස්කන්ධය. ඒකත් කියන එක. හරි. return on equity කියන එකේදී. මේමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ ස්කන්ධයට යම් කිසි ප්‍රමාණයක් එකතු කරලා එන එකත් තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. එතකොට අපි නමුත් මේමයි අපි දැන් මෙතන කතා කරන්නේ ප්‍රාග්ධනය මත ඉපැයුම් කියලානේ. අපේ මොකද්ද අපේ දර්ශකය අපි දාලා තියෙන ප්‍රාග්ධනය මත ඉපැයුම් කියලා. එතකොට හිමිකම් මත ඉපැයුම් කියලා කිව්වම තමයි ROE කියන ඇත්ත වශයෙන්ම කියන්නේ. දැන් මම මෙතන කරේ ප්‍රාග්ධනය කියන එක අරගෙන ඒක ගත්ත ප්‍රාග්ධනය මත අරගෙන මොකද මෙතන තියෙන ප්‍රාග්ධනය කියන අගේ තමයි මම අරන් තියෙන්නේ. ස්කන්ධය කියලා කියන එක සහ ප්‍රාග්ධනය කියන එක අතර පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ ෂෙයාර්ස් වලින් ඒ කියන්නේ අපි කියන්නේ හිමිකම් ප්‍රාග්ධනය කියලා එකට කියන්නේ. හිමිකම්. එතකොට මේ හිමිකම් ප්‍රාග්ධනය කියන එක තමයි ස්කන්ධය කියන්නේ. නමුත් ප්‍රාග්ධනය කියලා කියන්නේ හිමිකම් ප්‍රාග්ධනයට එකතු කරනවා තවත් කොටසක්. ඔක්කොම තියෙන ඔය මේ මොනවද රිසර්ව් සරමයේ ඔක්කොම එකතු කරලා ඉන්න එක තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒතයි ප්‍රාග්ධනය මත ඉපැයුම් හොයනකොට සාමාන්‍ය accounting වලදී කරන්නේ මේ return on equity කියලා එතනින් අදහස් කරන්නේ මුළු ප්‍රාග්ධනයම අරගෙන. මෙතන වෙලා තියෙන්නේ ඔය ස්කන්ධය කියන එක තමයි අරන් තියෙන්නේ. නමුත් අපිට දැන් මෙතන අවශ්‍යතාවය තියෙන්නේ සරල වශයෙන් කියන්නේ කෙලින් ඔය මේක මනින එක නෙමෙයි සංසන්දනයන්නේ අපි කරන්නේ. ඒතර අපිට මේ අනුපාත ගණනය කිරීමට අවශ්‍ය වෙන්නේ මොකටද? මේ බැංකු දෙක ගැන සංසන්දනාත්මක විශ්ලේෂණයක් කරන්න. ඒ නිසා ඔය අනුපාතය ගණනය කිරීම එතන ඔයා කියන කතාව ඇත්ත. ස්කන්ධය කියලා කියන්නේ ඉක්විටි කියන එක. ඒ කියන්නේ හිමිකම් ප්‍රාග්ධනය. නමුත් මෙතන ප්‍රාග්ධනය කියලා අපි අරන් තියෙන එක ගැන තමයි මම සලකලා බැලුවේ. ඒ අනුව තමයි මම මෙතන පෙන්නුවේ. ඒ නිසා ඒකේ අවුලක් නැහැ. මොකද මේ ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එක සැලකිල්ලට අරන් තමයි මම මේ ගණනය කිරීම කරේ. එතකොට ඒ ගණනය කිරීමේදී ඔය උත්තරේ තමයි එන්නේ. නැත්නම් අපිට පුළුවන් අනිත් විදිහ තමයි මෙතන ස්කන්ධය කියලා තියෙන එක අරගෙන ඒක මත ඉපැයුම් කියලා ගණනය කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන මොකද්ද අපේ අවශ්‍යතාවය? අපි දැන් සාධක 4ක් ගැන සැලකිල්ලට ගත්තා. ඒ සාධක 4 ගැන පැහැදිලි කිරීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපිට මෙතන ඕකේ ඇත්තට ගැටලුවක් නැහැ. මේ ඔයා කියන කතාව හරි. අපි හරියට කියනවා නම් return on equity කියලා කියන්නේ හිමිකම් ප්‍රාග්ධනය තමයි මෙතන equity කියලා අදහස් කරන්නේ. නමුත් return on සාමාන්‍යයෙන් return එක ගන්නකොට ප්‍රාග්ධනය කියලා තමයි ගන්නෙ. මෙතන මේගොල්ලෝ ස්පෙસિෆයි කරලා තිනවා හිමිකම් ප්‍රාග්ධනය කියන එක. ඒක තමයි ස්කන්ධය කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒකේ වෙනසක් ඇති වෙන්නේ අපේ විශ්ලේෂණය සම්බන්ධයෙන් මේකේ අවුලක් නැහැ. කොයි පැත්ත ගත්තත් ප්‍රශ්නයක් නැහැ.
මොකද අපිට කරන්න තියෙන්නේ මෙතන මේ දෙක සංසන්දනය කරන එක විතරයි. දැන් අපි බලමු සාරාංශයක් හැටියට මොනවද අපිට ඇවිල්ලා තියෙන අගයවල් කියලා ඒ එක සාධකය සඳහා. අපි පළවෙනි සාධකය ගත්තේ ද්‍රවශීලවත්කම් අනුපාතය. ද්‍රවශීලවත්කම් අනුපාතය ගැන අපි කල්පනා කරද්දී අපිට පේනවා පළවෙනි බැංකුව ද්‍රවශීලවත්කම් අනුපාතය 26.86යි, දෙවෙනි බැංකුවේ 29.26යි. ඊළඟට ප්‍රාග්ධන ප්‍රමාණතාවය පළවෙනි බැංකුවේ 13.33යි, දෙවෙනි බැංකුවේ 8.37යි. දැන් අපි ওই දෙක ගැන විතරක් කතා කරනවා නම් අපිට පැහැදිලිව පේනවා බැංකු දෙකම ද්‍රවශීලවත්කම් අනුපාතය සාමාන්‍යයෙන් අපි ලංකාවේ නීති වලට අනුව ද්‍රවශීලවත්කම් අනුපාතය 120ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියාගන්න ඕන. එහෙමනම් බැංකු දෙකම ද්‍රවශීලතාවය සම්බන්ධයෙන් සාධනීය මට්ටමක ඉන්නවා. අපිට ඒක තමයි කියන්න පුළුවන් ද්‍රවශීලතාවය සම්බන්ධයෙන් මේ බැංකු දෙක සම්බන්ධයෙන්. වෙල්ත් බැංකුව සහ ට්‍රේඩ් බැංකුව යන දෙකම ද්‍රවශීලතාවය සම්බන්ධයෙන් හොඳ තත්වයක ඉන්නවා. හොඳ තත්වයක ඉන්නවා. හැබැයි එක දෙයක් කියන්න වෙනවා ට්‍රේඩ් බැංකුව සම්බන්ධයෙන්. ට්‍රේඩ් බැංකුවේ ද්‍රවශීලවත්කම් අනුපාතය 29.26 කියලා කියන්නේ 30කට කිට්ටුයි කියන එක. ඒක එක්තරා විදිහෙන් අපි ටිකක් හොඳට කල්පනා කරලා බැලුවොත් එක්සස් ලික්විඩියක්. ඒ කියන්නේ වැඩිපුර අතිරික්ත ද්‍රවශීලතාවයක්. මේ අතිරික්ත ද්‍රවශීලතාවයේ මොකද්ද වෙන්නේ? අතිරික්ත ද්‍රවශීලතාවයේ වැරද්ද මොකද්ද? ලාභදායීත්වය අඩු වෙනවා. අන්න ඒක අපිට කමෙන්ට් කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. අපි කියනවා බැංකු දෙකම ද්‍රවශීල මට්ටම වශයෙන් ගත්තම හොඳ තත්වයක ඉන්නවා. හැබැයි එක බැංකුවක ද්‍රවශීලතාවයේ අතිරික්ත භාවයක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඒක එම බැංකුවේ ලාභදායීත්වයට බලපාන්න පුළුවන්. අපි ඒ වගේ කමෙන්ට් එකක් අපිට දෙන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් අපි ඊළඟට කතා කරන්න වෙන්නේ ප්‍රාග්ධන ප්‍රමාණතාවය ගැන. දැන් ප්‍රාග්ධන ප්‍රමාණතාවය කියලා අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ කැපිටල් ඇඩිකුවසි කියලා. මේ ප්‍රාග්ධන ප්‍රමාණතාවය කියන එක යම්කිසි අගයක් දැන් ලංකාවේ තියෙන බැංකුවල 13%ක් හෝ ඊට වැඩි අගයක් 13.5ක් වගේ අගයක් තියෙන්න ඕන සාමාන්‍යයෙන්. ඒකේ එක අගයවල් තියෙනවා. මුල් කාලේදී ඕකේ තිබුණේ 8%ක් ගෝලීය බැංකු සඳහා. ශ්‍රී ලංකාවේ අපි ඒක පාවිච්චි කරේ 10%ක් කියලා. නමුත් අපිට ඒක එච්චරම අපිට දැන් කියන්න තියෙන්නේ මෙතන තියෙන තත්ත්වයේ හැටියට අපිට කතා කරන්න තියෙන්නේ වෙල්ත් බැංකුව ප්‍රාග්ධන ප්‍රමාණතාවයේ පැත්තෙන් හොඳයි. මොකද 13.3ක ප්‍රාග්ධන ප්‍රමාණතාවයක් තියෙනවා. හැබැයි අපිට පැහැදිලිව පේනවා 8.37 කියන එක අඩු වගයක් ප්‍රාග්ධන ප්‍රමාණතාවය සම්බන්ධයෙන් බලනකොට. දැන් ලංකාවේ තියෙන දැන් තියෙන මේක බැලුවොත් දැන් තියෙන නියාමන රෙගුලාසි බැලුවොත් 12යි ගාණක් තියෙන්න ඕන සාමාන්‍ය බැංකුව 13 සහ 14ක් අතර තියන්න ඕන පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක. ඉතින් ඒවා ඔක්කොම අපිට මෙතන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන අපිට කියන්න පුළුවන් ප්‍රාග්ධන ප්‍රමාණතාවය ගැලුවම ප්‍රාග්ධන ප්‍රමාණතාවය හීනකමක් පෙන්눔 කරනවා, අඩු බවක් පෙන්눔 කරනවා ට්‍රේඩ් බැංකුවේ. මොකද ප්‍රාග්ධනය අඩුයි. ඒ නිසා අවදානම අවශෝෂණය කර ගැනීම හැකියාව ට්‍රේඩ් බැංකුවට අඩුයි. ගොඩක් අඩුයි. හැබැයි වෙල්ත් බැංකුව ඊට වඩා වැඩි අවදානම අවශෝෂණය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒක තමයි අපිට ඒ සම්බන්ධයෙන් කියන්න පුළුවන්. ඊළඟට අපි යනවා වත්කම් වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන්. දැන් අපිට පැහැදිලිවම පේනවා වත්කම් වල ගුණාත්මක භාවය පැත්තෙන් බැලුවම කවුද ඉදිරියෙන් ඉන්නේ? වෙල්ත් බැංකුව ඉදිරියෙන් ඉන්නවා. මොකද ඒවායේ අක්‍රමික ණය අනුපාතය, දල අක්‍රමික ණය අනුපාතය වෙල්ත් බැංකුවේ 4.83යි, අනිත් බැංකුවේ 8 ගානක්. ඒ කියන්නේ ඒක ඉතින් හොඳ තත්ත්වයක් නෙමෙයි. අක්‍රමික ණය අනුපාතය වැඩි. 8.45 කියන්නේ ඒක 5ට වඩා ගොඩක් වැඩි. මේක 5ට වඩා අඩුයි. ඊළඟට ශුද්ධ අක්‍රමික ණය අනුපාතය 2.6යි. වෙල්ත් බැංකුවේ ට්‍රේඩ් බැංකුවේ 6 ගානක්. ඒ කියන්නේ ශුද්ධ අක්‍රමික ණය අනුපාතයක් 5ට වඩා වැඩි. ඒ කියන්නේ ඒක සෑහෙන අවදානම් තත්ත්වයක තමයි වත්කම් වල ගුණාත්මක භාවය පැත්තෙන් බැලුවම ඉන්නේ. ඒ වගේම ආවරණය වැඩි නම් තමයි හොඳ. 46.6ක් කියන්නේ 50කට කිට්ටු ආවරණයක් තියෙනවා
වෙල්ත් බැංකුවට ට්‍රේඩ් බැංකුවට දෙන්නේ 125ක ආවරණයක් විතරයි. ආවරණය කියලා කියන්නේ කොච්චර දුරට තමන්ට ගෙවෙන්නේ නැති ණය සම්බන්ධයෙන් මුදලක් තියනවාද කියන එක. ඒක ඇත්ත වශයෙන්ම වෙල්ත් බැංකුවේ ආවරණය තියෙනවා 150ක් විතර. half ඒ කියන්නේ අඩක්ම ආවරණය වෙලා තියෙනවා. අරගොල්ලන්ගේ 4න් පංගුවයි ආවරණය වෙලා තියෙන්නේ. එහෙනම් 4න් 3ක් තියෙනවා නිරාවරණය වෙලා. ඒ කියන්නේ ප්‍රශ්නයක්. ඊළඟට අපි ලාභදායීත්වය ගැන බැලුවොත් අපි 3ක් ගැන කතා කරා. මේ ලාභදායීත්වය මුලින්ම අපි කතා කරේ වත්කම් මත ඉපැයුම් කියන එක. ඒතර අපිට පැහැදිලිවම පේනවා 1.0 ගාණක් තියෙනවා වෙල්ත් බැංකුවේ. ට්‍රේඩ් බැංකුවේ ඊට වඩා හුඟක්ම අඩු දශම ගාණක් තියෙනවා. ඒ කියන්නේ ලාභදායීත්වය පැත්තෙන් බැලුවම ට්‍රේඩ් බැංකුව සෑහෙන දුර්වලයි. දැන් මෙතනින් පැහැදිලිවම පේන දෙයක් තමයි ට්‍රේඩ් බැංකුව දුර්වලයි. ප්‍රාග්ධනය අතින් දුර්වලයි, ලාභය අතින් දුර්වලයි, ණය කළමනාකරණය අතින්, වත්කම් වල ගුණාත්මක භාවය අතින් දුර්වලයි. එහෙමනම් මෙතන තියෙන ශක්තිමත් බැංකුව මේ බැංකු දෙකෙන් වෙල්ත් බැංකුව තමයි. ඉතින් ඔය වගේ අපිට එකින් එකට සම්බන්ධ ඒ වගේම අපි අවසාන වශයෙන් කියුණනම් සුද්ධ පොලි යාන්ත්‍රිකය 3.7ක් කියන්නේ හොඳ අගයක්. ඒ අගය තියෙනවා වෙල්ත් බැංකුවේ. නමුත් ට්‍රේඩ් බැංකුවේ අගය හුඟක්ම අඩු අගයක්. 1.4. ඒ කියන්නේ ඒකත් ඒ පැත්තෙනුත් දුර්වලයි. ඉතින් මේ කාරණාවල් ටික ඔක්කොම කිව්වම අපිට කියන්න පුළුවන් අපි ඔය එකින් එක ගැන කතා කරාම අපිට කියන්න පුළුවන් සමස්තයක් හැටියට වෙල්ත් බැංකුව ට්‍රේඩ් බැංකුවට වඩා ඉදිරියෙන් ඉන්නවා කාර්ය සාධනය අතින්. ඔක තමයි කාර්ය සාධන සම්බන්ධ අපිට කියන්න තියෙන්නේ. මම හිතනවා අද සමහර වෙලාවට මේ පාස් පේපර්ස් වල තියෙන උත්තර හදලා තියෙන විදිහේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක අපිට වෙනව සාකච්ඡා කරන්න වෙන දෙයක්. නමුත් සමස්තයක් හැටියට ගත්තම අපි මේ කියන කාරණාවල් ටික ඒ විදිහට බලපානවා. මොකද මෙතන තියෙන මගේ ස්ලයිඩ් එකේ තියෙන මම ප්‍රසන්ටේෂන් එක කරලා තියෙන විදිහට තමයි මම මෙතන මේක කරලා තියෙන්නේ. ඒකයි අරකයි පොඩි පොඩි නොගැලපීම් තියෙන්න පුළුවන්. නමුත් ඒක හොඳට කල්පනා කරලා බැලුවම ඒකෙන් ඇති වෙන වෙනත් බලපෑමක් නැහැ. එකම දේ තියෙන්නේ මෙතන තියෙන මූලධර්මය තමයි වැදගත් වෙන්නේ. මූලධර්මයේ ටික හරියට ගන්නවා නම් අපිට ඒ උත්තරේ පොඩි වෙනසක් වුණයි කියලා අපිට ඒකේ ගැටලුවක් නැහැ. දැන් මම පැහැදිලි කරා ඔයගලන්ට අර හිමිකම් ස්කන්ධය කියන කතාව සහ ප්‍රාග්ධනය කියන කතාව අතර වෙනස. ස්කන්ධය කියලා කියන්නේ අත් වශයෙන්ම මේ ඉක්විටි එකට. ඒ කියන්නේ කොටස් ප්‍රාග්ධනයට. නමුත් ප්‍රාග්ධනය කියලා කිව්වම කොටස් ප්‍රාග්ධනය විතරක් නෙමෙයි තවත් ඔක්කොම ටිකයි තියෙන්නේ. ඒක තමයි වෙනස. ඒතර අපි ඇත්තටම කියනවා නම් අපි රිටර්න් එක බලනකොට අපි බලන්නේ ඉක්විටි එකට විතරක් නෙමෙයි. ඒ ඉක්විටි එක කියන්නේ කොටස් ප්‍රාග්ධන විතරක් නෙමෙයි අනිත් ඔක්කොම ප්‍රාග්ධන එකතු කරලා තමයි අපි ඒක බලන්නේ. ඒ නිසා තමයි මේ විදිහට බැලුවේ මේකෙදි. ඒ නිසා අපිට කියන්න බෑ උත්තරවල තියෙන එක වැරදි කියලා. වැරදි කියනවා නෙමෙයි මම කියන්නේ ඒක වෙනත් විදිහකට තමයි ඒක එතන කරලා තියෙන්නේ. ඒක තමයි මට කියන්න තියෙන සම්බන්ධයෙන්. තවත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. තව විනාඩි 2-3ක් තියෙනවා. ඔව්. මම හිතනවා ඔබට දැන් හැකියාව ලැබෙයි ප්‍රශ්න පත්‍ර තියෙනවා නම් ඒ ප්‍රශ්න පත්‍ර වලට අනුකූලව ගැටළු විසඳලා බලන්න මේ සම්බන්ධයෙන්. මොකද මේක පහසු ප්‍රශ්නයක් වුණාට පොඩ්ඩක් කල්පනාව යොමු කරන්න වෙනවා මේ ප්‍රශ්නේ විසඳනකොට. හැබැයි මේක පහසු ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතනවා ඔබ සියලු දෙනාම මේ ප්‍රශ්නය උත්තර ලියන්න බලාපොරොත්තු වෙනවා ඇති විභාගයේදී. ඒ නිසා මම හිතනවා මේක වඩා හොඳට තව ටිකක් පුහුණු වුණා නම් හොඳයි මේකට උත්තර දෙන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන් තව විනාඩි 2ක් විතර.
හොඳයි. ඒ සමග මම එහෙමනම් අද දේශනය අවසන් කරනවා මේ මීට පසු අපි කතා කරන්නේ මේ කාර්ය සාධන සම්බන්ධ සහ බැංකුව අතර තියෙන අවදානම් කළමනාකරණය සම්බන්ධව. මම හිතනවා ඔබට යම්කිසි දැනීමක් මේකෙන් ඇති වෙන්නේ නැති. හැබැයි ඒ දැනුම සම්පූර්ණ වෙන්නේ ඔබ තනියම මේක ගැටළු විසඳන්න උත්සාහ කරොත් තමයි. එතකොට ඔබට ඔබගේ දැනුම මෙහෙवला මේක හරියට කරන්න පුළුවන් වෙයි. දැන් මම හිතනවා සමහර වෙලාවට සමහර අයට මේක පැහැදිලි වෙන්න පුළුවන් යම් කාරණාවල් යම් ගැටළු සහගතයන් ඇති වෙන්න පුළුවන්. එවැනි ඒවා තියෙනවා නම් ඒවල් සටහන් කරගෙන ඊළඟ අවස්ථාවේදී ඒවා ප්‍රශ්න මතු කරන්න. ඊළඟ අවස්ථාවේදී අපිට පුළුවන් වුණොත් අපි ඒකට උත්තර දෙන්න. එහෙම කරාම අපිට මේක පැහැදිලිවම වටහා ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාගේම සක්‍රීය සහභාගීත්වය සඳහා ස්තුති කරමින් මගේ දේශනය හමාර කරනවා.